තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. නමස්කාරයි. මේ තරංගත් එක මේ ජීවිතයන් සතරම ඇවිදීම සහ සීම කියන කාරණාවත් එක්ක සම්බන්ධයි. ඉගෙන විචක්ෂණයේ හිතීම කරන්න සංසාරේ දැන් මේ හිතනවා හිතීමක් කියන එකක් කියන සංසාරනේ දැන් එකෙන්ද කියලා සංසාරේ ඒකද මේ මොහොතේ හිතීම කියන කාරණාව සංසාර පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද නෑ එතෙන් යන්න එපා කියලා මං කිව්වේ හිතීමට කියන්නේ අපි මූලිකව අපි කරන කාරණාවයි කරන්න ඕන. ඒ කියන්නේ සංසාරේ අපි මේ වෙලාවේ ගෝචරනම් අපිට දැනෙන්න කියන එක දැනීම තමයි. ඔව්. අපි අර හිතීම කියන එක දුර අපි බලෙන් දාගන්නවා කියන්නේ බලෙන් දාගන්නවා කියන්නේ අපිට එතනින් එහාට කරන්න මොකුත් බැරි වෙනවා ඊට පස්සේ. අපිට දැනෙන කාරණාව විතරක් අපි කරන්න ඕන. දැන් අපිට හිතීම කියන එක දැනෙනවා නම් සංස ඒක තමයි අපේ වෙලාවේ ගොවිතරක් වෙන්නේ. අර ඒක අර මේ වගේ සංසාරයක්. අර ගේතිනා දී පුදිනා කියලා බලන ආයිඩියා දෙකම ආයිඩියා පුදිනා වගේ ඒක ඉවරයක් වෙන්නේ. අය මම ඒකෙදිම කිව්වා සංඥාවයි සංඥා වේදනේ කාරණාව අපි කොච්චර බලද කරන්නේ සංඥාවනේ බලන්නේ තියෙන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. අපි අරක මාරු කර කර කොච්චර කිව්වත් ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. සංසේ ඒකෙන් සෑහෙන වැඩක් වෙනවා එහෙම හිතන දෙයක් මම කවුද කියන එක ගැන සෑහෙන අපි හොයලා තියෙනවා සංසේ අර කමාද වේදන කාරණාවක් එක්ක ලොකු පැත්තක් හිතන්න පුළුවන් සංසේ. ඔව්. යන පැත්තක් ගොඩක් එනවා. ගොඩක් එනවා. ඇත්තටම අර දැන් මම අර මුලින්ම කිව්ව එකයි දැන් බෞද්ධ සමාජයක නිවන් දකින්න ඕනෑ කියලා ඉඳලා ඒක දේවල් වලට ගිය සමාජයකට තමයි හිතීමක් දිනු කරන්න කලින් ධර්මයක් කියලා දීලා ඒක වැරදි මෙහෙට වරලා කියලා හැදලා ගත්තේ. නැත්තම් ධර්මයක් කියලා හරියන්නේ නැහැ ඒක කරලා. දැන් මේ කියන කාරණාව තමයි ප්‍රතිපදාවක් කියන්නේ. දැන් අර මම කියන දේ අහන්න යමු වෙලා තියෙනවානේ. එතකොට අන්න දැන් ප්‍රතිපදාවක් කරන්නට ඕනේ. නැත්තම් අර කාරණා අපි කොච්චර කරත් එතනින් එහාට අර ධර්ම කාරණාව තුළ තියෙන එකක් ගත්තට ඒක ඇත්තටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. අර ඒක තුලින් වෙන පැති වලට යමු වෙලා ඉන්න පිරිසක් ඇදලා ගන්න. මොකද බෞද්ධ පිරිසක්මනේ බුදුදහම එක්කමනේ ගිහිලා තියෙන්නේ. ඒ ධර්මයේ එක්කමනේ. එහෙනම් අලා හිතන් ඉන්නේ වැරදි කියලා ගන්නට ඕනේ. හැබැයි සාමාන්‍ය සත්‍යවාදී කෙනෙකුට ඕක කියලා හරියන්නේ නැහැ. සාමාන්‍ය බුදුදහමකට යොමු වෙච්ච ඇටි සත්‍යවාදී කෙනෙකුට එයාගේ ප්‍රායෝගිකත්වයේ එක්කම යමක් කියන්නට ඕන. ඊට පස්සේ ධර්ම කියන්නට ඕන. ඒ කියන්නේ යමු වීමත් එක්ක. මූලිකව කියන්නේ හතන හිතපු කට්ටිය විමුක්තිය මොකක්ද කියලා ගවේෂණයක යෙදිච්ච කට්ටිය. යෙදිච්ච කට්ටිය. සත්‍යවාදී වුණ පමණින් ගවේෂණයක් කරන්න නැත්නම් මුලින් කරන්න කියලා ගවේෂණයකට යොමු කරලා තමයි මේ කතා කරන්න වෙන්නේ. ඔය කතා කරන්න වෙන්නේ. දැන් අපේ තියෙන්නේ සත්‍යවාදී බවක ගවේෂණයකුත් නැහැ බුදුදහම අරගෙන වෙන වැඩකට ගිහිල්ලා. එතකොට ඉස්සල්ලාම සත්‍යවාදී වැඩි කරන්න බෑ. ඉස්සල්ලාම කලිකුත් වැරදි වැඩ පිළිලක් කරගත්ත බුදුදහම තුල පෙන්නපු කරුණ ඒක අයින් කරලා අන්න ඊට පස්සේ සත්‍යවාදී. ඇත්තටම දැන් තමයි මුල. ඒ කියන්නේ මේ ප්‍රතිපදාවේ යන මුලයි දැන් කියන්නේ. කලින් කරේ වැරද්ද අයින් කරන කාරණා. අර ඒක වැදගත් කමින් සානස්සිස්ම කරගෙන දැන් අපෝන සානස්ලනි මොනකට අපි කියලා අද එදින සානස්ලනි මම බස් එකේ නිකන් හිටගෙන ඉන්න දවස් මතක නෑ මම හිටගෙන ඉන්නේ. බස් එකේ ඉඳලා හිතනයි මම යන්නේ කියන කාරණා සංසාර ඉස්මතු කරන්නේ මේ ගැන හිතන්නේ කියලා ඉතින් අපිට දැන් ගෝචරයි මොනවද ගෝචරන්නේ මොකද කියන්නේ? ඒක තමයි අන්න ඒ හිතිල්ල අපට ගොඩාක් ඉදින් නැහැනේ එකයි වැඩේ තියෙන්නේ. දැන් අපි ඒ හිතිල්ල ඉදනවා නම් ඇත්තටම අපට සමහරලාවට මේ කියන්නේ ක්ෂණික ප්‍රශ්න වෙනවා ජීවිතේ. ඒ කියන්නේ ජීවිතය අපි හිම හිතනවා නම් කියන්නේ අපි මේ සාමාන්‍ය නිදිම අපට අර ප්‍රශ්නේ දරා ගන්නවා.
ඉවෙලෙවේ ප්‍රශ්න එනවා. එතකොට අපිට කතා කරන්න අන්න ඒකෙත් තමයි අපට අර යමු වීම උපරිමයෙන්. දැන් අපි අද ගොඩක් වෙලාවට බලන්නේ පොතක කතන්දරයක් හැටියට තියෙන සිද්ධිය අපි ඒක තාත්වික කරගන්න හදනවා. ඒ කියන්නේ පොතක කතන්දරයක් කියන සිද්ධිය තියෙන අනාථපිණ්ඩිකට අර සද්ධාව ඇති වෙලා ගිහිලා ධර්මයන් මේක කතා රසයක් නේ තියෙන්නේ. දැන් අපි ඕක ගන්න යනවානේ. දැන් අනාථපිණ්ඩිකට සිදුවෙච්ච විදිය අපි බලන්නේ නේද? ඒ කියන්නේ අපට ඒ සිදුවෙච්ච විදිය ඇති වෙන්න ඕනේ. ඇති වුණාට පස්සේ අපි යමු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය යමු වෙන්න ඕනේ මිසක් මේ තියෙන කතා රසයෙන් අර කියපු කරුණ අරගෙන අපි මොනවත් තරම් තලුමරුවා කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැම එකම දැන් පංචවග්ගීලාට කිව්ව කාරණාවේ අපිට ධම්සක්පවතුන් සූත්‍රය අපට හම්බෙන්නේ ආර්ය සත්‍ය විග්‍රහය. අපි ඔතනින් අපි ධර්මයක් ගන්න යනවා. එතනින් ධර්මයක් ගන්න බෑ. එතන පංචවග්ගීලාගේ චරිතයේ ඉදිච්ච විදිය යාළගේ චින්තන ස්වභාවය මෙන්න මේ සිදුවීම බලනවා. ඒ සිදුවීමට දාලවයි ධර්මයේ තියෙන්නේ. අපට බැරිම කාරණා අපි මෙන්න මේ ඒ කියන්නේ අපේ තුල සත්‍යවාදී බවක් එන්නේ නැති නිසා මේ සිදුවීම අපට අර්ථාන්විත කරගන්න බෑ. ඇත්තටම සිදුවීම අර්ථාන්විත වුණා නම් දැන් ගන්නකො අර බාහිය පුක්කුසාති. දැන් ඒ කියන්නේ ඇත්තටම දැන් අපට පුක්කුසාතිලෑම ගත්තාම රජකම අතහැරලා මෙහෙම කියලා එනවා කියනොත් නිකන් පුදුමයක් වගේනේ. සත්‍යවාදී බව ගත්තට පස්සේ මොන රජකම්ද? එතකොට අර උපරිම ඕනකමක් තියෙනවා. මෙන්න මේක ජීවිතේ එදුනට පස්සේ එතනින් එහා වෙන හොයන එකක් නැහැ. ඉතින් අපට ඇත්තටම අර සාමාන්‍ය ජීවිතේ යම් විදියකට අපි හිතන්න පෙළඹෙනවා නම් අපි දැන් හිතලා ඒක නැවතිලා ඊට පස්සේ ඇවිදින්න ඇහුවා කියලා අර ගතිය නැහැ. ඒ කියන්නේ ඒ ගතිය තියෙද්දී අපි යමු වෙන්න ඕන. නැත්තම් අර ආය සාමාන්‍ය ස්වභාවයෙන් අද මම ඕන දැන් අද උදේවරු හිතුවා වෙන්න මේ වගේ කාරණාවක්. දැන් මේ කාරණාවේ වෙන්න මේක මොකද්ද කියලා ඇහුවා කිව්වට ඒක දැනුමකින් මොනවද ලැබෙයි. නමුත් මේ හිතපු ගතිය දැන් නැහැ. ඒක නිසා අර කියන කාරණාව ටිකක් හොඳයි. නමුත් අර හිතීමට අනුගත වෙන වැඩ පිළිලක් වෙන්නේ නැහැ. අන්තිමට එහෙම හිතනකොට තමයි සංස්කෘතන දහම් කාරණා කියද්දී මොන වගේ පැත්තකටද මේ කියන්නේ කියන එකේ අර්ථය උනත් නම් කිසි මට්ටමකට වැටහෙන්නේ නැහැ. නැත්නම් එහෙම හිතන්න නැතුණා සංසාර එහෙම මොකොත් වෙන්නේ අර අපේ කතන්දරයක් විතරයි නේ. කතන්දරයක් දැනුමක් සිද්ධියක් ගැළපිල්ලක් ඔච්චරයි. උතනින් එහා දෙයක් වෙන්නේ. සංසාර එනනම් සංසාරයෙන් බාධකයන් වාසේ දහමමයි අපි කරන්න ඕනේ සහ මේ ඒ කීප කාරණේමයි අපි ඒකම වැරදි. බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද? දැන් බුදුරණවහන්සේ කිව්වේකම නම් කරන්න ඕන නැත්තේ බුදුරණවහන්සේ කිව්වේ දැනගන්න එපේ. නේ? බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද කියන කාරණාව පංචපාස්කන්ධයයි පටිසමුපාදයයි හේතුඵල ධර්මයයි නිවනකයි සෝතාපන්නීමකයි ඔක්කොම වචන ටිකයි. අපි කර යුත්තේ සත්‍යවාදීනේ විතරයි. බුදුරණවහන්සේ කිව්ව දේ කරනවා කියන එක නෙමෙයි. බුදුරණවහන්සේ කිව්ව දේ අපට ගොරෝසු මට්ටමින් කරන එක සාධාරණයි. ඒ කියන්නේ අපට ලෝකේ ඉන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්නවා. සිද්ධාර්ථ ගෞතම තාපසයන් වහන්සේ. අන්න ඒ උත්තමයන් වහන්සේට අපි යම් පැහැදීමක් තියෙද්දී ඒ ගොරෝසු කාරණා අපි කරන එක සාධාරණයි. හැබැයි බුදුරණවහන්සේ කියපු ධර්මයට අනුව අපි කටයුතු කරනවා කියන එක සාධාරණ නෑ. ඒක සාධාරණ සෝතාපන්න කෙනාට. අනිත් කිසි කෙනෙකුට ඒක සාධාරණ නෑ. එතෙක් අපට ජීවිතේ සත්‍යවාදී වෙන්න ඕනේ කියන්නේ. දැන් අද අපි හොයන්නේ කවුරු හරි දෙයක් කිව්වට පස්සේ බුදුරණවහන්සේ කියවල කියලා. දැන් මටත් සිදුවුනේ බුදුරණවහන්සේව අපේට තියාගන්න කියලා දෙන්න උනේ මේ ඔක වැරදි කියලා. ඇත්තටම බුදුරණවහන්සේ අපේට තියාගන්න අවශ්‍යතාවයක් නැහැ සත්‍යවාදී නම්. පහදින්නේ බුදුරණවහන්සේට නෙමෙයි මට. අපි මේ බුදුරණවහන්සේට පහදින්නේ නේ. මට පැහැදිච්ච තමයි බුදුරණවහන්සේට පහදින්නේ. අපි ඉස්සෙල්ලා බුදුරණවහන්සේට පහදිලා ඊට පස්සේ අපි යන්න හදන්නේ. ඉතින් බුදුරණවහන්සේට අපි ඉස්සෙල්ලා පහදින්නේ කොහොමද? පහදින විදිහක් නැහැ. අපිට සිද්ධාර්ථ ගෞතම තාපසයන් යම් කිසි මට්ටමකට පහදින්න පුළුවන්. හැබැයි බුදුරණවහන්සේට පහදින්න බෑ. අද ඔක්කොම මේ ඒ කියන්නේ අපි අහලා තියෙන කාරණාවසේ ශ්‍රද්ධාව ගැන ප්‍රත්‍යාගතස බෝධින් කියලා අහලා තියෙනවා. ඉතින් බුදුරණවහන්සේ ඒ පැහැදීම සෝතාපන්න කරනවා. අපි ඒක මුලටම ගන්නවා. ඊළඟට ওই හැම එකක්ම අපි අරගෙන තියෙන්නේ අමුතු විකෘතියකට. සත්‍යවාද නැති නිසා ඒ විකෘතිය. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙකුට හැරෙන්න කියන්නේ සැබෑම යොමු වීම සත්‍යවාදී පැහැදීමක් ඉන්න බෑ. ඒක තමයි අත්‍යතාර්ථය. නමුත් අපි තුලත් ඒක සම්පූර්ණ නැත්නම් අපට වෙන කෙනෙක් කියන දෙයට යම් විදියකට ලෝක සත්‍යවාදීන් පහදින්න බැයිද?
අලල්කාරාමට පහදින්න බැයිද? උද්දකරාම පුතට පහදින්න බැයිද? බාවුරිට පහදින්න බැයිද? පුළුවන්. සත්‍යවාදී වුණා. එතන පහදිනවා කියන්නේ දැන් අපි පුද්ගලයෙක් නමක් දාලා කිව්වට පහදින ප්‍රතිපදාව. කියන කරුණත් එක්ක. ඒකනේ අර චංකිසූත්‍රෙ පෙන්නන්නේ. ඒ කරුණෙන් යුක්තනේ පුද්ගලයා. මම අර මේ ડોક્ટર රත්නසේන ඉන්න දවස් මම අර කිව්වේ ડોක්ටර් කියන කාරණාවේදී අපට චර්යාව හැසිරීම ජීවිතයේ සියල්ලක්ම අපට පේන්නේ ડોක්ටර් කියන කාරණාවෙන් නිසා. දැන් ડોક્ટર ජයවීර කියන කාරණාවේදී අපට සාමාන්‍ය ජයවීර කියලා කෙනෙක් පේන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපට පේන්නේ අර කෝණයෙන්මයි. එතකොට යම් කිසි කෙනෙක් යම් දර්ශනයක් එක්ක සත්‍යයක් කියනවා නම් එයාව පේන්නේ ඒකෙන්. එහෙම නැතුව අපි ඒ කියන්නේ හැබැයි පුජ්‍යලයාගේ ජීවන චර්යාව තියෙන හැබැයි අර කෝණේ ඇතුවයි මේ පැත්ත බලන්න. ඒ නිසා කලින් කියපුවත් නේද අපි පුකුසත් එහෙම නැත්නම් ඒ රජකම අතහැරලා කොහොමද කියලා අපි යනකොට අපේ ඇතුලේ කොට යන්නේ අපි ඒ ජීවන රටාව ඒ හැසිරීම ඒ කටයුතු හේතුකින් නැති නිසා අපි මෙතනද බලමු අපි ලොකු දෙයක් පේනවා. හැබැයි ඒ විදිහට හිතන්න ගත්ත කෙනෙකුට ඒක බොහොම සාමාන්‍යයි කියලා. සාමාන්‍ය දෙයක්. ඇත්තට මේක ලොකු දෙයක් නෙමෙයි. අපට අර තියෙන්නේ මේ ඒ හිතන ශෛලිය ප්‍රශ්නේ තියෙන්නේ. හිතන ශෛලිය අනිවාර්යද වුණා නම් ඒ අතහැරීම කියන එක දැන් අර මකදේව රජුරුව ගැන තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් ඒ අතහැරීම කියන්නේ. ඒකනේ තාමත් ඉන්දියාවේ තියෙන්නේ. තාමත් ඒ අතහැරීම මේ විදිහටම තියෙන්නේ. ඒ සත්‍යවාදී බව උපරිම නිසා. අර බුදුන්වහන්සේ කියපු තමයි අපි කරන්න ඕනේ කියන එක තමයි ඊයේ දේශනා රචන පාඩමක් තියෙනවා කියලා. දැකීම කියන්නේ කවදාකවත් අත්දකින්න බෑ කියලා. ඒ කියන්නේ බුදුන්වහන්සේ කියපු එක දැක්මක් හැටියට නම් අපි සාක්ෂාත් කරගන්න තියෙන්නේ අපි ඒක අත්දකින්න යනවා කියන කවදාකවත් ඒ දෙයට අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ බුදුරණවහන්සේ කරන්න බෑ කියන එකනේ. අපට මට මැදිහත් වෙලා නම් කරන්න බෑනේ. අර එකෙන් මම අර කලින් කිව්වේ ගොරෝසු මට්ටමින් අපිට තියෙන දේවල් දැන් ශික්ෂාපද ඊළඟට සංවර වෙන එක ජීවිතේ ඊළඟට පැවිද්දෙකුට තියෙන වැඩ පිළිවෙල ඒ කරුණු කරන්න පුළුවන්. එහෙම හැරෙන්න බුදුරණවහන්සේ අර්ථාන්විත වෙන ධර්මයත් එක්ක කියන කාරණාව මට කරන්න පුළුවන් නම් ඒක බුදුරණවහන්සේ ධර්මයේ අර්ථාන්විත නොවීමයි. මේ සක්කාය නිරෝධ වැඩ පිළිවෙලේදී මටම අයිතිත්වයෙන් ඒ කාරණාව කරන්න යනවා කියන්නේ. අන්තිමට ඒක කියනවා අනිතෝලින් තියෙන සංස කියන්නේ තමන් සක්කායතෝනේ කියන්නේ බුදුරණවහන්සේ කරන්න ඕනෙමයි කියන්නේ තමන් විතර ඉඳලා. ඔව් ඒකම තමයි. සත්‍යවාදීනේ. ඒ කියන්නේ මේ අවබෝධයක පැහැදීමේ වැඩපිළිවෙල අපි අනවබෝධයක පැහැදුනා කියලා හිතා ගන්නවා. සත්‍යවාදී නැතුව පැහැදුනා කියලා හිතා ගන්න. කිසිම පැහැදීමක් දෙන්නේ නැහැ. අන්තිමට ඒකෙදී වුණා පුළුවන් සංස ඒ කරුණ දැනගත්තේ කොහොමද කියන එක මොන මේ දැනීම කොහොමද කියන එක හේවුණා සංස යම් කිසි මට්ටමකට හරි. ඒක තමයි අර ඊයේ කිව්ව ධර්ම දැනුම තියෙන කාරණාව පෙන්නපු දෙහි අර්ථය හොයන්න යනවා නම් එතනක් තියෙනවා සත්‍යවාදී බව. ඒ කියන කාරණාවයි. ඉතින් ඒක ගොඩාක් ලොකු හිතිල්ලක් ඕනේ ඒකට. සාමාන්‍ය හිතිල්ලට වඩා විශාල හිතිල්ලක් ඕනේ. ඒකෙත් සාධාරණයක් තියෙනවා. හැබැයි ඉතින් ඒක ඒකෙන් ගොඩාක් වෙලාවට අර හරියට හිතන්නේ යමුන් නැත්නම් සද්දම අධිමාන පැත්තට යන සම්භාවිතාවය වැඩි. ඒකයි වැඩි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ කථාගතස්ස බෝධින් කියන බුදුරජාණන් වහන්සේ පහදිනකොට ඒ පැහැදීමේදී ලෝකයේ සෝතාපන්න කෙනෙක් ඉන්නේ දැන් අර මං ඊයර අජිනී සූත්‍රය පැහැදිලි කරද්දී අර අනිත් සූත්‍රවල නැති ඒක තියෙන කාරණාවක් පෙන්වන්නේ විසිනේති නෝසිනේති දුපේති නෙවුදු ඒක අනිත් සූත්‍රවල නැහැනේ ඒ කලුසින් ඇති වෙච්ච කන්නේ කාරණාවට එතකොට මේ සිද්ධියේ දැන් අලුතෙන් ඒක ඇත්තටම දාන්න අවශ්‍යතාවයක් නැහැ අනිත් දේශනා තුළදී මොකද පුජ්‍යල ආරෝපණයක් එදෙන්නේ දැන් මේක පිටින් අරගෙන ඒක පෙන්නනවා එතකොට දැන් තථාගතස්ස බෝධින් කියන කාරණාව අර්ථාන්විත භාවයේ ගත්තාම ඇත්තටම මට බුදුරණවහන්සේ ගැන පැහැදීමක් ඇති වෙන්න දෙයක් නැහැ. තථාගතස්ස බෝධින් මට ඉන්න කෙනා ගැන මට එතකොට කල්යාණ මිත්‍රය බුදුරණවහන්සේ. සජීවී ඉන්නේ මට ඉන්න කල්යාණ මිත්‍රය. එතකොට කල්යාණ මිත්‍රයට ඒ පැහැදීම තියෙනවා. තථාගතස්ස බෝධින් කියන කාරණාවක පැහැදීම කියන්නේ ඒක ඇත්තටම ඒක මේ පුජ්‍යලයකගේ මේ läගගන්න එක නෙමෙයි. ඒක ඊතර වීමිකුත්තියක්. ඊළඟට ඉතින් ඒක පාදක කරගෙන බුද්ධානුස්සතියක් වර්ධනය කරගෙන කියන්නේ දැන් ඒ කරුණ මුල් කරගෙනනේ. ඒකත් හේතු වෙන්නේ ඊළඟට ආයේ මාර්ගයට ඊතර වෙන්න. ඒකත් ආයේ ඉන්න කෙනා එක්ක läගගන්න නෙමෙයි තියෙන්නේ. අනුස්සති කියලා කතා කරන්නේ එතන. අනුස්සති කතා කරන්නේ එතන. සැබෑ අනුස්සති කියන්නේ එතන.
දැන් භික්ෂුවගේ චරිතය ගත්තාම භික්ෂුවකට ශාසනයට ආවට පස්සේ අර දැන් සතර මහා උපදේශ අපි හැමෝම බලන්න යන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. සතර මහා උපදේශ කියන කාරණාව ඇත්තටම මේ ශාසනය රකින්න ශාසනයත් එක්ක රකින්න කියන්නේ මේකට යමු වෙච්ච පිරිසක් ගත්තාම ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම එකක් කිව්වාය කියලා පෙන්වුවාම ශාස්ත්‍රුන් වහන්සේ කිව්ව කාරණාවක් හැටියට දැන් ඒක කියන්නේ මෙහෙමනේ. එහෙම පෙන්වුවාම මෙහෙම මෙහෙමයි එහෙම මෙහෙමයි කියලා එහෙම කිව්වහම බලන්න තියෙන්නේ අර පෙන්නපු මේ යම් අපසරියක් තියෙනවා ධර්මමිනියත් එක්ක ඒක ගැලපෙනවද නැද්ද කියලා. එහෙම නැතුව අපේ පැත්ත එක්ක නෙමෙයි මේ. අපේ පැත්ත ප්‍රතිපදාව එක්ක බලනකොට සත්‍යවාදී බව. සත්‍යවාදී බව හැරෙන්න වෙන එකක් තිබිලා හරියන්නේ නැහැ. අන්න කාලාම සූත්‍රය සාධාරණයි. ඒක තමයි සාධාරණ කෙනෙක් සත්‍යවාදී වෙනවා නම් එන වැඩ පිළිවෙල. අපි මහාපදේශ ටික හරි දැන් ඔන්න අපි තමු අමද්දස්ස මොනවාරි කියනවා. දැන් ඔන්න තව කෙනෙක් අසෝරත මොනවාරි කියනවා. එහෙම කියද්දී මට සාධාරණත්වයක් තියෙනවා ඔක සූත්‍රයට ගැලපෙන්නේ නැහැ කියන්නේ. කියන කාරණා. මොකද හේතුව අර දැන් බුදුරන් වහන්සේ පෙන්නපු දෙයක් හැටියට කතා කරන්නේ. ඒතකොට බුදුරන් වහන්සේ පෙන්නපු දෙයක් හැටියට කතා කරනකොට ඒකත් ඇත්තටම මේ එහෙම බලන්නත් හැකියාවක් තියෙනුනේ නේ. නැත්තම් පුළුවන් වේද බලන්න. නැත්තම් බලන්න අපි අද බලන්නේ පොතේ තියෙන මේ අද අපි සූත්‍රය විනය හසඳනවා කියන කාරණාව සූත්‍රය බහා බලනවා විනය හසඳනවා කියන කාරණාව වචන ටික එක්ක හැලහැප්පීමක් නෙමෙයි වෙන්නේ බලන්න. නේ? ඒකම අහන්න තියෙනවා එතන සූත්‍ර කියන අර්ථය අර වචනට වචන කියලා බැලින්න නෙමෙයි නේද? නෙමෙයි. මේ කතාපතයක් මම අර මේ ළඟදී කිව්වේ ශික්ෂාපද පනවපු විදිහක් තියෙනවා. සූත්‍රයේ පෙන්නපු විදිහක් තියෙනවා. මේ විදිහයි. අන්න ඒ කාරණාව එක්ක. නැත්නම් වචන ටික බැලුවොත් ඉතින් හදන පාලි වචන වලින් හදපු මේ පසු කාලීන දේවල් ඉතින් සූත්‍ර වෙන කියලා. ඒ ඉතින් ඒ වගේ ටික හිමුව තියෙනවා. දැන් අර මම කිව්වේ සංඝාතිශේෂ කියන කාරණාව එක්ක ගත්තාම සංඝාතිශේෂ පනවන විදිහයි. ඒකේ විදිහට අනුව බපසරියක් තියෙනවා. මම අර දුරකථන ගැන කිව්වේ විදිහෙන් ගතට පස්සේ හට දෙනවා. අන්න ඒ වගේ සූත්‍රයේ විදිහක් තියෙනවා. වැඩ පිළිවෙල. එතකොට ඒ කාරණාවත් එක්ක බලන්න. නැත්නම් බලන්නකෝ මේ බද්දේවති සූත්‍ර ගත්තට පස්සේ බද්දේවති සූත්‍රවල බුදුරණවහන්සේ විග්‍රහ කරන කාරණාව මට මතකයි සක්කාය දිට්ඨිය එක්ක විග්‍රහ කරන්නේ. කච්චාන ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ පංච උපාස්කන්ධ සක්කාය කියන ඒ කාරණාවත් එක්ක විග්‍රහ කරන්නේ. ඉතින් දැන් එකම ගාථාවේ අර්ථයනේ. ඉතින් එකම ගාථාවේ අර්ථය දැන් කච්චාන ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගෙන් අහලා නෙමෙයි විග්‍රහ කරන්නේ. එතකොට එහෙනම් මේක දෙකක් වෙන්න බෑනේ. වචනෙන් වචන ගැලපුවනවා. අර වචන ටිකම තියෙන්න ඕනේ. හැබැයි වෙනස් එකක් නේ තියෙන්නේ. ඊළඟ මජ්ජේ සූත්‍රය ගත්තට පස්සේ මජ්ජේ සූත්‍රය බුදුරණවහන්සේ නොකියපුව මේ විග්‍රහයක් නොකරපු කාරණා සහ අදහස් නොකරපු කරුණු පහක් තියෙනවා. මජ්ජේ සූත්‍රය. එකයි අදහස් කරලා තියෙන්නේ. දැන් එහෙම හදිසියක් දැන් ඒක ගොඩක් ශ්‍රාවක භාෂිත වෙනසක් සතර මහා ප්‍රදේශ වල තියලා ගත්තොත් එහෙමනම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්නේ. හතර මහා වල දැම්මොත්. ඒ කියන්නේ අපි වචන පදගලපිල්ලක් දැම්මොත් එහෙම හයම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒ පස්සෝ ඒකවන්ත පස්සමෘතියන්ත කියලා පොඩි බුදුන් දේශනා කළා තියෙන්නේ. යෝ බන්ති ඉදිත්වාන මජ්ජේමන්තන ලිප්පති කියලා අරකවත් කියලා නේද? එහෙනම් අර හයම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඊළඟට මාළුන්ගේ පුත්තු භික්ෂුව. ඉතින් මාළුන්ගේ පුත්තු භික්ෂුව ඔය කියපු කාරණා කොතනක බලන බුදුන් වහන්සේ කියලා තියෙනවද කියලා? රූපන්දුසති මුත්තා පීනිමිත මනසකරොත් කියලා නෑ. අනේ ගාතාවක් හැටියටවත් පැහැදිලි කරලා තියෙන ගාථා ශෛලියත් එක්ක. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවනේ නේද? බුදුරණවහන්සේ කියලා නෑනේ. දැන් වචනෙන් වචනේ බැලුවොත් ඉතින් ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද? කච්චාන කොටසන්න මහා කච්චාන සාන්නාසික ප්‍රතික්ෂේප කරන්න වෙනවා. වේදල්ල සූත්‍රයක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒ කියන්නේ අපි අර වචනෙන් වචනේ ගලපන්නේ අපි ඕකට නේද යන්නේ. මේක විදිහ බලන්නේ නෑ. අන්න එකයි වැඩි තියෙන්නේ. අන්තිමට දැන් මම මෙතන නැතුව දැන් මේ සාකච්ඡා යනවා සන්නස්ත මට දැන් සංස රෙකෝඩින් කරනවා මම ආවොත් ඒක සන්නස්ත මට සූත්‍රයක් කොයි කාරණයක් සන්නස්ත ඔව් මට දැන් මම මෙතන ඉන්නවා ඉතරේ කොට ඒක සාකච්ඡා ඔව් ඇත්තම අර්ථය ගන්නවානේ මම කොහොමද මේ කියන්නේ කොට වල ඉඳන් කොහෙන්ද ලියාගන්නේ ඔර මේකේ බොඩි සාධාරණත්වයක් තියෙන සූත්‍රයකට වඩා මේ අපි සාකච්ඡා කරන කාරණා ගොඩාක් අපේ කෙනෙක්ගේ චින්තන විදිහට අදාළයි. දැන් සූත්‍රයේ තියෙන කාරණාව ගැඹුරුම චින්තන විදියක් නේ තියෙන්නේ. දැන් මේ කතා කරන කාරණා එකිනෙකනා චින්තනයට අදාළ නිසා යම් කිසි උපකාරයක් තියෙනවා.
අරකට වඩා වෙනස්. ඒක අසමස දැන් අපේ ඉන්න මට්ටමත් එක්ක අපිට ඒ වගේ වෙනසක් නේද? ඒ කියන්නේ අපි කියන්නේ ඒ අර ගැඹුරුම කාරණා නෙමෙයි නමුත් කතා කරන ලක්ෂයක දැන් මම මෙතන නැතුව වෙනතන මොන රෙකෝඩින් ගහනවා මට ඒක නිකන් සූත්‍රයක කාරණයක් වගේ තමයි. ඒක ධර්ම ශ්‍රවණයක් වගේ. ධර්ම ශ්‍රවණය. සාකච්ඡාවන්නේ. ඊළඟට අපි ඇත්තටම පටලවා ගත්ත ගොඩාක් දේවල් තමයි ශ්‍රද්ධානුසාරී ඉන්ද්‍රිය ධර්ම. දැන් ඉන්ද්‍රිය ධර්ම කියනකොට මම ළඟදී කිව්වේ ඉන්ද්‍රිය ධර්ම පහ කතා කරනකොට එතකොට එන ආලෝකාරාමයට තියෙන බුදුන් වහන්සේ ගැන පැහැදීමත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ. පංචපස්ස උද්දෝධකීමත් පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ නෑ. අර කරුණු පහ කතා කරන තැනදී අන්න හැබැයිම කාරණා කතා කරන ඒව කතා කරන්නේ සෝතාපන්න කෙනෙක් එක්ක. එහෙම නැතුව කතා කරන තැනදී අපිට කොයිද අයිතියක් තියෙන්නේ මේ කාරණාව කතා කරන්නේ කතාගතස්ස බෝධින් ශ්‍රද්ධාවයි පංචපස්ස උද්දේවයි ප්‍රඥාවයි කියලා. එහෙම කතා කරන්නේ අපි හිතමුකෝ මෙහෙම දැන් උපරිස පරිබ්‍රාජකයාට කෝ බුදුරණවහන්සේ හම්බෙලා අපි ගත්තොත් එහෙම අඩුම ඒක ඕනේ පුක්කුසාතේ යමු වෙද්දී කොහෙද බුදුරණවහන්සේ හම්බෙලා තියෙන්නේ. එතකොට එහෙම නැතුව තියෙන්නේ මේ ප්‍රතිපදාව තියෙන්නේ. හැබැයි මේ හැම තැනකම තමයි ඒක ගවේෂණය කරලා යම් කිසි ඒ කියන්නේ දැවෙන ප්‍රශ්නයක් තීච එකක් සත්‍යවාදී බව අන්නේ එක සත්‍යවාදී බව උපරිම තිබිච්ච තැනක් තමයි ඔක්කොම. මේකේ සෝත්‍රයේ මේකේ තානාසේ දැන් මුරියානාසේ මේ පහලයි වලින් තුන්වරක් පහලෙලා වලින්නේ මේ අර පදම් හිරේ වඩන්න සුසු තන ගියන් පස්සේ මේ කාමේනි අභ්‍යාපාදේනි විහිසාරේනි හිත යට කරගන්නවා. ඒකවල ගන්නනේ මේක ගන්නනේ ශ්‍රද්ධාවෙන් දැවිලි ශ්‍රද්ධාවෙන් රාසයෙන් දැවිලි නාම කියන්නේ ඒකට ඉන්න කාලෙක කියන්නේ යටපත් කරගෙන සාධනය ගිජු වෙන්න විදියක් නැහැ නේ. ඒ කියන්නේ ඒවා ඔස්සේම යනවා කියන කාරණාවක් වෙන්න විදියක් නැහැ. ඒක එන්නේ නැහැ කියන එක නෙමෙයි. එන්නේ නැහැ කියන කාරණාව නෙමෙයි. දැන් අපි හිතන්නේ එන්නේම නැහැ කියලානේ. නෑ අර හිත පාලනය කරන්න බැරුව යනවා කියන එක. එතකොට අන්න දැන් අනික නිවන් දකින්න නේ කියේ. එහෙම කරද්දි මේ යන්නේ ඇයි කියන කාරණා. නෑ එහෙම කන්නේ. සාමාන්‍යයෙන් අර විමුක්තියට යොමු වෙනවා කියන කාරණාවදී විරාගී බවක් එනවනේ. ඒකයි කතා කරන්නේ. නැත්නම් ගිහිගියට හරින්නේ නෑ. ඒ සාමාන්‍ය ස්වභාවය ගත්තාම විරාගී බවක් එනවා. අර කාම්භෝගී ගිහියන් මෙන් වගේ අර කතාව කරන්නේ සාමාන්‍ය විදිහත් එක්ක ඒකනේ. කාම්භෝගී ගිහියෝ කියලා. අර විරාගී බවක් එනවා. ඉතින් අර සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණා කියන එක නෙමෙයි. ඒ වුණාට දැන් අර ඒකටම හිත යනවා කියන කාරණාව ප්‍රශ්නයක් නේ. ධර්මයක් ශ්‍රද්ධාවෙන් යොමු වෙලා කියන කාරණාවත් ඒක. ඔව් ඒ කියන්නේ එන්නේ නැහැ කියන එක නෙමෙයි අර ඒකටම යොමු වෙලා වැඩි. ඒකයි කියන්නේ. අනික භාවනා කරන්න යද්දී ඒක කොහොමද සාමාන්‍යයෙන් ගත්තොත් ඒ මොන හරි දෙයක් දිහා උද්‍යෝගයක් ඇතුළතම අනිත් ඒවා යටපත් වෙනවා කියන්නේ සාමාන්‍ය ස්වභාවය. ඕනෑම උද්‍යෝගයක් ආවහම ඇත්තටම අර මේ ඔය තවිද්දේ ආචාර්යගොල්ල සම්බන්ධයේ ඒ කාරණාව ගත්තට පස්සේ ඇත්තටම මේ හරියට ඒක තියෙනවා නම් එන්න ඉඩක් නැහැ. කාම ව්‍යාපාද කියන මේ සංකල්පයන් වලට ඒකනේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට එන්න ඉඩක් නැති. ඒක තිබෙම නැහැ. ඒ කියන්නේ අපි හරියට යමු නම් අර එන්න ඉඩ අඩු වෙනවා. කතාවක්ම නැහැ. ඔව් ඒ කියන්නේ අර ප්‍රතිපදාවක් වෙනම එකක්නේ තියෙන්නේ. එතකොට අර මම අර කිව්වේ ආවොත් එහෙම මේක දැනෙනවා වැඩි. යොන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. අර එන්නේ නැතිකොට ආවොත් එහෙම දැනෙනවා වැඩි. ඒකයි තමයි දැන් ඒ වගේ දැන් අපි මේ උද්‍යෝගය සහ මොකක් හරි දැන් අපි සාමාන්‍ය දින අපේ ජීවන රටාවේ එළියට ඇවිල්ලා මේ වගේ කියන්නේ දැන් මේකට යොමුමක් එක්ක ඒ උද්‍යෝගය වෙනකොට අර ගොරෝසු වලට වඩා මේ අපිට සාමාන්‍ය දිනයක හම්බෙන්නේ සිවුම් මේවා පේන්න පටන් ගන්නවා වැඩි. පේන්න පටන් ගන්නවා වැඩි. ඒ කියන්නේ අපි මේ විදිහ ප්‍රතිපදාවක් කර කරද්දී අපට දැනෙන්නේ ඒ කියන්නේ පොඩි දෙයක් නේ. ඒකයි මේකේ භික්ෂුවට තියෙන්නේ. කියන්නේ
අර ඒක වෙනකොට හරි ප්‍රශ්නයක් කියන්නේ. ඒක විතර වහගන්නවා ඒක පොඩි උනා ලොකු කරගන්න. ඒක ලොකුයි. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ වලාකුලක් වගේ පේන්නේ කියලා පුංචි වැරද්ද. මොකද ඒක දැනෙනවා වැඩි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔය මට සමහරවිට ඔය තරහක් ගියාට පස්සේ මට අමාරුයි ඉන්න. ඒ කියන්නේ මගේ තරහ කියන්නේ වචන පිට කරලා මේ මොන හරි වගේ දේවල් වෙන එක නෙමෙයි. පුංචි තරහක් හිතට ආවොත් එහෙම මේ ඒක දරා ගන්න බෑ. ඒ කියන්නේ ඒක මහා වදයක්. ඊළඟට ඒක නැති කරන ප්‍රශ්නේ හැරෙන්න ඒක ඉක්මවන ප්‍රශ්නේ හැරෙන්න වෙන එකක් නෙමෙයි ජීවිතේ ඊට පස්සේ. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔන්න මම කාට හරි ගහලා බැනලා ඊළඟට තව මොනවා හරි මම හින්න තරහක් එක්ක තියනවා නම් මොන සාධාරණ නැහැ කියන්නේ. නමුත් අර අපට ලොකුවට පේන්නේ අපට සත්‍යවාදීව යම් මට්ටමකට අපි යමු වෙන්න ගියොත් එහෙම පුංචි දේ අපට ලොකුවට දැනෙනවා. එතකොට අපි ඒක පෝෂණය කරන්න නෙමෙයි අපි යන්නේ. ඒ කියන්නේ අපිට මොනවා හරි කාරණාවක් ඔස්සේ ඔන්න මට ගැටීමක් ඇති වුණා කියලා. ගැටීම ඇති වුණාම ඒකේ තියෙන දැන් අපි හිතමුකෝ ඔයා මට මොකක් හරි කියපු කාරණාවකදී ඔයාගේ වැරද්දක් තියෙනවා කියලා. මට ඔයාගේ වැරද්ද හොයන එකට වඩා ප්‍රශ්නේ තියෙන්නේ මට ඇයි තරහ ඇති වුනේ කියන කාරණාව. අන්න ඒකත් එක්ක තමයි මේ ඇත්තටම දැනෙනවා කියන්නේ කෙලෙස්. ඒක දැන් ඊටත් වඩා සියුම් තරකට දැඩි භාවයේ ඔය ටයිම් වලට කියනවාද ඒ වගේ ටයිම් වලට ඒව පවාහු වෙනවා. ඒක තමයි ඒව අහු වෙනකොට නම් දැන් එතකොට දැන් වෙලක් ඉවරයි. දැන් මේ වෙලාවේදී මම මෙතන දැඩි වුණා නේද කියලා සමහරක් වෙලාවට එන්නේ මේ වගේ තරකට ආවට පස්සේ ඒ සිද්ධියත් එක්ක. ඒ වගේ වෙලෙදි දැන් අපසක හදන්න බෑ නිසා මේ වෙලාවේ කෙලෙස් නැහැ. ඔව්. නෑ ඒකේදී ඇත්තටම අපි ඒ වුණාට ආපස්සට කියලා හදන්න බැරි වුණාට අපි ආපස්සට කියලා කතා කරන්න ඕන. මොකද අපිට දඩුව මන් දෙන්නේ. නැත්තම් අපට අර ඒ කෙලෙසේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට හැමදාම වෙන්නේ පස්සේ පසුතැවෙන එක විතරයි. පස්සේ දුකක් කියන එක විතරයි. දැන් ඔය ගත්තොත් එම සංඝාතශේෂ තුලදී මේ විදවත් පිළිවෙත් පනවන්නේ ඒ හැම එකක්ම දෙන්නේ අපට දැනෙන්න දෙයක් නේ කරන්නේ. එතකොට අපිට දැඩි දැන් මට සමහර අවස්ථාවල ඔය කිව්වට පස්සේ මතක් වුණේ මද්දස්සීමයි කතා කරන සමහරවිට මද්දස්සී සාධාරණ හේතු පිට මොනවද කරන්න කියනකොට දැන් මම එකක් වෙනම කියනවා. එතකොට එහෙම කිව්වට පස්සේ ඒ කියපු කාරණාවෙම කියනකොටම මම මේ කොච්චර හේතු සහිතව මේක කිව්වත් මට අන්න මගේ මතයට ආවනේ කියන කාරණාවට එනවා. එතකොට දැන් හැබැයි මම එකකින් එහා යන්නේ නැහැ. ඔන්න මද්දස්සීත් කතා කරනකොට ගොඩක් මද්දස්සී දන්නවා ඒක. ඒ කියන්නේ දැන් මොකක් හරි සාධාරණ කාරණාවක් කිව්වොත් එහෙම ඔයත් එක්ක උනත් එහෙම සාධාරණ කාරණාවක් කිව්වොත් එහෙම මගේ මතයට මම ඒ කියන්නේ මම මතය ඉදිරිපත් කරන්න කැමැත්තක් ආවට ඊළඟට අර මට දැනෙනවා මම දැඩි බවක් මේ මගේ මතය සාහවුරු කරගන්න බවක් මම යන්න යන්නේ කියලා. අන්න එතකොට ඒ එක්කම අපි ඒක ඉක්මවන කාරණාවට යන්නට ඕනේ. ඊළඟට ඔය ඒ විදිහටම දැඩි බව මාන්නේ යමක් කියන කාරණාවක් අහන්න නැතිකම. එතකොට දැන් මට අර හිතුනේ ඔය අර ගොරෝසු මට්ටමින් මම හුරු වෙන්න කියනකොට ඇත්තටම ඒක සාධාරණයි. මොකද හේතුව අපි විසිලුවට ඔක් ගත්තට ඒ කාරණාව සාධාරණයි. දැන් අපි හිතමුකෝ ඔයාලා කාලා ඉවරයි කන්න බෑ කියලා. දැන් මම සාමාන්‍යයෙන් කන්න බෑ වගේ නම් දෙන්නෙත් නැහැ. එතකොට එහෙම මම කිව්වට පස්සේ අර මම අර කිව්වේ මට බැරිකමක් වුණත් මගේ මතය මම කඩනවනේ. මගේ මතය කඩනවා. එතකොට ඔන්න මේ අපි දැන් කන්න නෙමෙයිනේ මගේ ඇඟ හදාගන්න නෙමෙයිනේ මම මේ අපිට මේ ලැබුණ අවස්ථාව තියෙන්නේ. කන එක නැති කරන්න ඕනේ ඇඟට දැන් ලෙඩ වෙනවා කෑවට පස්සේ කියන කාරණාවට නෙමෙයි අපි දැන් මේ අසුර තියෙන්නේ. එතකොට ඒ තැනදී ගත්තට පස්සේ අන්න අමාරුවක් වුණත් අර කාරණාව කරන දේදී අපි මතේ කන්න නේනවා. ඒ කියන්නේ එහෙම කරනකොට තමයි අපිට මේ ඇත්තටම අර පුදුම මේ කියන්නේ ආධ්‍යාත්මික සහැල්ලුවක් ආව. නැත්තම් මොකද වෙන්නේ අපේ මතය අපිට ඉදිරියට එනවා. මොනවා හරි සාධාරණ හේතුවක් එක්ක එනවා ඉදිරියට. අන්තිමට ඒක අර ගිහින් යනවත් වැඩි එක විතරින් මේ මොනවා ඒක දැඩි භාවයෙන් ගත්තොත් එහෙම කොහොමද ඒක වෙන්නේ ඊළඟට? දැඩි භාවයෙන් ගත්තට පස්සේ අපිට සාධාරණ හේතු වෙවිදින්න විවිධ කාරණා එනවා. එහෙම වුණාම මේ අපි මේ හිතන්නේ නේ අපි මේ ඇතුලෙන් මේ කරන ප්‍රශ්නයක් එක්කයි අපි මේ ජීවිතය ගත කරන්නේ. අපි හිතන්නේ හොඳට ජීවත් වෙලා ප්‍රශ්න ගැන හොයමු කියලා. ඒ කියන්නේ අපට එක වෙලා තියෙන හොඳට ජීවත් වෙන්නේ. අරක නෙමෙයි එක වෙලා තියෙන්නේ. අර ඒකේ හොඳම අනිදාසන තමයි ආයතනයේ ඔෆිස් එකේ නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් එක හම් වෙනවා හොඳ AC වාහන. يعني ගෙදර දෙන්න කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි නැසලා නිරවසල ළමයින්ට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා ඒ හින්දා ප්‍රමාණිත වෙයි. ඔය වෙලාවේ ඉඳන්ස
වාහනයක් දාලා තිබුණා ටිකක් යන්නත් අමාරුයි මේ ටිකක් වාහනේ තනියේ මට ගියම්ම ආයසන්ස ඇයි මේ වාහනේ දෙන්නේ එක පස්සේ සංස එක පාටම ඇයි මේකෙත් යන්න පුළුවන් නේ ඒක තමයි අපිට ඇත්තටම අර ඒ විදිහට අර දැන් ඔය තනියම ඉඳිනේ දැන් ඇත්තටම අර තනියම ඉන්නවා කියන කාරණාවට වඩා කවුරු හරි ඇසුරක් එක්ක ඉන්නකොට අපට මේ හික්මෙන්න ඕන ස්වභාවය වැඩි. දැන් මේ ළඟදී ඒක රෙකෝඩ් කරමින් සාකච්ඡාවක් කර සමීරත් එක්ක කරපු එක මහජින්ද වලට සමීරටයි කිව්වේ දැන් ඔන්න මේ දැන් මම 3-4 සැරයක් කිව්වා සමීරට කන්න කියලා. කෑවේ නැහැ මගේ පාත්‍රේ හොදන්න ඕන නිසා. එතකොට දැන් ඒකට එක දීලා මගේ වචනෙට එක දුන්නේ නැහැ. ඊළඟට දැන් හසින්තනම සමහර දවසට කියනවා මේ කාලය යන්නේ කියලා. නෑ ගෙදර ගිහලා කන්න පුළුවන් දැන්. දැන් හසින්ත එතකොට හිතනවා මේ මඩි වේද දන්නේ නෑ මේ මොකක් හරි. එතකොට දැන් ඒ කාරණාව දැනගන්නට ඕනේ මම එහෙම දෙයකින් කියන්නේ නෑ කියලා. එතකොට අන්න දැනගන්නට ඕනේ එහෙනම් දැන් අපි මතයට අපේ කියන කාරණාව මම කියන කාරණාව එක කරන්න ඕනේ මිස දැන් විශ්වාස නෑ නේද එතකොට. ඒ කියන්නේ දැන් මම අර කාරණාව දැනගෙනනේ කියන්නේ. අන්න ඒ විදිහට අපි ගොරෝසු මට්ටමින් අපි ඒක හුරු කරන්න යමු වෙනකොට අපි ඇත්තටම පුදුම විදිහට කෙලෙස් වලට පහර දෙන්නේ. කෙලෙස් වලට කියන්නේ සාමාන්‍ය කෙලෙස් වලට නෙමෙයි මමත්වයේ කියන කාරණා. කායිත්වයේ කියන මෙන්න මේ පැත්තට අපි ලොකු ගොරෝසු මට්ටමින් පහර දෙනවා. ඒක වෙන්නේ දැන් තමයි ඔය සමහර මොකද කරලා ගන්නවා කියන්නේ දැන් ළමයිත් එක්ක වැඩ කරලා ඒකද හරියට තියෙනවා. ඉතින් මම අර බාලන් ටික හොදද්දී ડોක්ටර් එලින්ව දැන් මම හොද හරි කවුරු එලින්ව ડોක්ටර් තරංග හරි කරලා බාලන් ටික හොදන්න කියලා. දැන් සවනත් ඒක හොදන්න කියලා. මම හොදන්න පටන් ගන්නවා. දැන් මට මතක් වුණා දැන් අරක දැන් එළිය වචනයක් ආව හොදන්න කියලා දැන් නෑ මම හොදන්න කියලා කියන්නේ මම කාරකම් ඒ වචනට කරුණා අනුගත වුණාට මම එක්ක දෙන්න ඕනේ. ඒකකොටත් දැන් ආයෙම සිතුවිලා ඊට පස්සේ භාගයක් දුන්නා. අනේ සයනත් දැන් අද ප්‍රාබ්ලම් කියන්නේ දැන් කුටි අතාගේ ඉදිරියනේ මට තමයි. මට ඇත්තෙන්ම තිබුණා මම දැන් මට හිතාගෙන ඉන්න සයනත් කිව්වදී මම කොහොම හරි බලන්නත් ඕනේ මම ගිහින් බලලා අරදී මට ඉන්න පුළුවන්කමක් තිබුණා මම ආයෙ සාරසට කියනවා මට ඉන්න පුළුවන් කියලා. මට ඇතුළෙන් දෙනවා සයනත් මේක ඉන්නේ කහරේ නම් සයනත් කිව්වා. නමුත් මම ඒක බලන්නේ. මම ගිහින් බලලා තමයි සයනත් දැන් ඉන්න අපහසුකම් මම ඉන්න සයනත්. දැන් සමහර කරුණු තියෙන ඇත්තටම දැන් අනික් කෙනෙක් කියන දැන් අපි ගත්තොත් දැන් ඔයාගේ සිද්ධිය ගත්තාම අනිත් අයටත් උපකාර කරන යම් මට්ටමකට සාධාරණයි. හැබැයි මම ඔබ කිව්වොත් එහෙම කවදාවත් සාධාරණ කරන්න බැරි වෙනවා. අන්න ඒකයි ඒ කියන්නේ අපි ඒ යොමු වීම කියන කාරණාව වෙනස් වෙනවා. අතනදී අපිට මම අර යම් යම් හේතු දැන් අපි හිතමු කොහොම සෝර්ත හඳුර හොදන්න ඉල්ලනවා. දැන් ඔන්න උනාචලෙද ඒ කාරණා කියන කාරණාවත් එක්ක ඔන්න පොඩි සාධාරණත්වයක් තියෙන්න පුළුවන්. නමුත් අපි මමත්වයේ ඒක හරි තහවුරු කරගන්න එකක් තියෙනවා. දැන් ඔන්න සමහර අවස්ථාවල මම ගොඩක් වෙලාවට මමට මොකක් හරි වැඩක් මම කරගෙන යද්දී මේ හරි වං කරන්නම් කිව්වොත් මේ මම ඒ කාරණාව අහනවා. ඒ කියන්නේ මට ආයේ අර ඒක මේ කියන්නේ කරන්න දැන් මට වඩා බාල ආයේනේ. මොකද හේතුව දැන් එකක් තමයි මෙහිදී ගත්තොත් නම් ඉතින් මගේ වැඩ කරන්න ඕන කියන කාරණාවක් තියෙන්නේ. එහෙම නැතුව ගත්තත් අපි අර මමත්වයට ඉඩ දෙන්නේ නැහැ. තව කාරණාවක් තමයි දැන් සාමාන්‍යයෙන්ම දැන් ඒ සාමාන්‍යයෙන් මේ කියන්නේ මේ අර ලැප්ටොප් එක ගේන්නේ කියලා. දැන් මම දැන් මේක කරලා දැන් මේක තියෙනවා මේක අරන් ගියොත් වගේ බස් කියන්නේ ඔක්කොම කරලා තියෙනකොට සරස කියලා ගේනවා නේද කියලා මෙසේජ් එකක් දැම්මම මොනවාරි කියලා මම ඒ වගේ කරගෙන කොහොමද නැත්නම් ඒක නෑ එතකොට මෙහෙමයි තියෙන්නේ කරුණු කිහිපයක් තියෙනවා එකක් තමයි හරිම කාරණාව කිසි කතාවක් නැහැ කියන එක හරිම කාරණාව එහෙම නැති වුණොත් දැන් මගෙත් එක වැරද්දක් ඒක දැන් මම ඔයා ගේනවානේ කියන කාරණාව මම ගේනවද කියලා හෙව්වේ ඒක තමයි අන්නේ කාරණා ඒ කියන්නේ ඔයා ගේනවානේ කියන අන්න ගේන නිසා ඒකෝට මගේ වැරද්දක් වුණා ඔයාගෙන් අර සම්පූර්ණයෙන් අර කාරණාව අහන්න නැති එක එතකොට එතන මගේ පොඩි එකක් තියෙනවා. හැබැයි ඔයාගේ පැත්තෙන් එහෙම වෙනවනම් තමයි හරිම කාරණා. මොකද එතකොට අපි අපේ ඉඩට මට අමාරුනේ මෙහෙමනේ කියන කාරණාවට ඉන්න තියෙනවා. ඔක ගේන්න කිව්වනම් සන්නවනේ. ඔව් ගේන්න කිව්වනේ ඉතින් ඒකවල කොහොමද නොගිනින්නේ. දැන් ඒක නෙමෙයි දැන් අරක මේ තමයි අර ප්‍රබල. දැන් ගේන්න කිව්වනම් කොහොමද නොගිනින්නේ නැහැ. එහෙම නොගිනින්න ඕන නම් ඉතින් ඒක වෙන කවුරු හරි කියන එක තමයි එන්නේ. ඒ කියන්නේ බණක් අහනවා තියා හිතන්නේවත් නේ.
එහෙම නැතුව තියෙද්දි අර මේ වෙනවනි කියන ඒ කාරණාවෙන් ගත්තම ඒත් අපේ අර ටිකක් තියෙනවා. අතරම ඒක උනේ අර කෙලෙසට පහර දෙන්නේ නෙමෙයි උනේ අවශ්‍ය දේ සිද්ධ වුණා. ඒකට අර අනිත් පැත්ත සිද්ධ වුණා. අනේ. ඒ කියන්නේ සිද්ධිය සාධාරණයි ප්‍රශ්නයක් නෑ. නමුත් අර අපි මේකේදී කෙලෙස් පැත්ත බලනකොට මොනවාරු කරගෙන කියන එක තමයි සාධාරණ. මේකේ සුත්තේදී මේ තමයි විසාරයේ කාර්යය වලවන්නේ මේ දෙටිගම කියන එක නම් මගේ කියන දෙටිගම නම් මට හොඳට ඉස්මතු. ඒ කියන්නේ පුදුගල තියෙන විදිහට දෙටිගම කියන එක මගේ නම් ඒ දෙටිගම කියන එක මට හොඳට ඒක දැනෙන එකේ තමයි අපි ප්‍රහාණය කරන්න දඟලන්නේ. දැනෙන්නේ නැති තැන දෙවි ප්‍රහාණය කරන්න දඟලන්නේ. මේ කටියම කතා කරපු කාරණාවේදී කියුණේම හැම එකදීම අපට කෙලෙසේ ප්‍රකට වෙනවා කියන එකනේ. කෙලෙසේ ප්‍රකට වෙද්දී අපි යන්නේ හික්මෙන් දඟලන. කෙලෙසේ ප්‍රකට වෙන්නේ නැති වුණොත් අපි අපේ සාධාරණත්වයෙන් හැම වෙලෙම බලන්න. ඒ කියන්නේ කෙලෙසේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක තමයි මෙච්චර කලින් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි ලෝකේ හුරු වෙලා තියෙන උසන්නද නේ තීරණ ගන්න හුරු වෙලා තියෙන කරුණු ටික හොඳට බලලා ඉවරලා හරියට හොඳම දේ මොකක්ද කියලා අපි තීරණය කරලා ගන්න දැන් අර මේන ගමනේදී මම දැනුදින් මුලින්ම අහපු කාරණේ සන්නන්සේ කීප එකට මම වෙන කරුණු ටික හොඳ පැත්තෙන් කතා කරලා ඉවර වෙනවා මගේ යෝජනාව විස්තර වුණාට පස්සේ මට කෝල් එක තිබ්බම මට තුනේ රණන්සේ මේක මෙහෙම එකක් කිව්වා නේද කියලා ඊට පස්සේ මම ආයෙත් නැදගෙන ආවේ එහෙම නෙමෙයි නේද කරන්න ඕනේ කියලා ඉවරලා දැන් හුරු වෙලා තියෙදි ලෝකෙ මැත්තෙන් අපි ඒ විදිහට කරන්න බෑ ඒක කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ මෙතන කර සන්නන්සේ ඒ කාරණා ඉස්මතු කරන්නේ කියලා තමයි සන්නන්සේ ඉස්මතු කරන්නේ කෙලෙසේ ප්‍රකට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කෙලෙසේ පේන්න පටන් ගන්නවා අපි ඒකත් එක්ක හැප්පෙන්නේ. එතකොට අපි හිතීම දැන් ඔන්න ඔය මට්ටම තමයි සැබෑම අර ගොරෝසු මට්ටමින් අපට දැනෙන මට්ටමින් හික්මින්නකට යනවා. එහෙනම් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මේ ආචාර ගෝල සම්බන්ධකම කියන කාරණාවේදී සම්පූර්ණයෙන්ම අර යොමු වෙලාම ඉන්නවනම් දහමකුත් ඇහිලා එයා සාධාරණයි ආයෙ කතා කරන දෙයක් නැහැ. නැත්තම් කෙලෙසේ ඉන්නේ නැති නැහෙනේ. කෙලෙසේ එනවා. හැබැයි කෙලෙසේ හික්මෙනවා. මම ඒකයි කිව්වේ දැඩි වෙලා යම් කටයුත්තක් කරන තැනදී අපට දඬුවමක් දී ගන්න පුළුවන් නම් ආයෙ ඒක කියලා එතකොට වෙන්නේ අපට දඬුවමක් දෙනවා. නැත්නම් අපි කවදාවත් ඔවුනි මෙහෙම වැරද්දක් වුණානේ කිය හිතුවට අපි ආයෙ කරද්ද කරනවා. එදාට හිතෙන්නේත් ඒක. ආයෙත් කරනවා. එදාට හිතෙන්නේත් ඒක. නමුත් අරියම කරනකොට අපට නම් දඬුවමක් දෙනවා. නැසෙ ඒ කාරණාව විතරක් පින්දපාත සූත්‍රය ගැන පින්දපාත සූත්‍රයෙන් ඒක නම් අර පෙන්වන කෙලෙසේක හොයන කාරණාවක් ලොකුවටම තියෙන්නේ. කෙලෙසයක් ඇති වුණාම ධර්මයත් එක්ක දැන් මේ කතා කරපු ගොරෝසු මට්ටම. දැන් මේ සූත්‍රයේම දක්වනවා ඒ අපේ දෙවිකමත් එක්ක මේ සත්‍යවාදී කියන එක ඇත්තම නෑ. ඔව් සත්‍යවාදීකම මෙහෙමයි. සත්‍යවාදීකම නිවැරදිව සම්පූර්ණයෙන් අපට ඇති වෙනවා කියන එක කරන්න කියන්නේ සම්පූර්ණ වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. වෙනවනම් මාර්ගයට යනවා. සම්පූර්ණ සත්‍යවාදී වෙනවා. හැබැයි අපි හුරු කරන්නට ඕනේ හැම වෙලෙම මොනවා හරි කාරණාවක් ඔස්සේ සත්‍යවාදී වෙන්න. ඒක තමයි සත්‍ය කියලා දැක්කේ. මේ කාරණේ සූත්‍රෙත් එක්ක මේ මරණයදී තමයි අපි සත්‍යවාදී නෑ. ඔව් අරක අපට ලෝකේ බාහිර ඒකත් වෙන්නට ඕනේ. හැබැයි මේ කෙලෙසේ කියන එක තමයි ප්‍රධානම කාරණා. ඒක සත්‍යවාදී වෙනකොට අපි හික්මන වැඩපිළිවෙල තමයි සම්පූර්ණයෙන් අපට අර මේ කියන්නේ විවෘත කියන කාරණාව උපරිමයෙන් ඉස්මතු වෙන්නේ අන්න ඒකත් එක්ක. ඒ කෙලෙසත් එක්ක. ඒක නැති හැම වෙලෙම දැන් අපි ගොඩාක් වෙලාවට මේ තමන්ගේ පුජ්‍යලිකව හැම එකම අපි කැමති මොන දෙයක් වුණත් පුජ්‍යලික සාධාරණත්වයේ කටයුත්ත කරන්නේ. මොන දෙයකදවත් අපි කැමති ඒකනේ. අපි ගොඩාක් වෙලාවට අපි යොමු වීම කියන එකට වඩා අර පුජ්‍යලික සාධාරණත්වයේ නිවන් දකින්න අපි හොයන්නේ. ඒ කියන්නේ අපේ සාධාරණත්වයේ නිවන් දකින්න හොයන්නේ. අපේ සාධාරණත්වයේ ජීවත් වෙන්න අපි හොයන්නේ. හැබැයි අපට අර යොමු වෙනවා කියන එක ඇතුලෙන් හුරු වෙන ගතියනේ. හැබැයි අපි පුජ්‍යලිකත්වයේ සාධාරණත්වයට එක්ක නිවන් දකින්න හෝ ජීවත් වෙනවා කියන කාරණාව නැතුව ඒක ඇත්තටම ගොඩාක් ඉතින් ආචාර්ය කියන්නේ කල්යාණ මිත්‍ර කියන එකත් එක්ක තමයි ගොඩාක්ම නිවැරදි වෙන්නේ. ඒකෙම සිද්ධ වෙනවා නම් ඒ යොමු වීම
අන්න මේ ධහම අහන්න උපරිම සුදුසු. උපරිම ස්වභාවයෙන් මේක. එතකොට අපි අර හැම එකක් එක්ක මේ කාරණාවට යමු. දැන් මම අද ගත්තොත් මගේ අද ඊයේ දවස් දෙක ගත්තාම මේ කියන්නේ මම මගේ වැඩ පිළිලක් හැටියට වෙන මොහක්වත් නොකලාට මම යම් වැඩපිළිවෙලකට යොමු වෙන කටයුතු කිරීම කියන එකේදී මට මගේ ආවෙනිකත්වයකට ඉඩ තියෙනවා. දැන් අපි හැම වෙලේම බලන්නේ මට මගේ දෙයක් එක්ක කටයුතු කරන්න කියන එකනේ. එතකොට අන්න ඒකට ඉඩ නැති වෙනවා මම බාහිරකට යමු වුණා. දැන් මම ධර්ම දේශනා කරන එකත් එහෙමයි. ඊළඟට තව කටයුතු කරන කාරණාව ගත්තාම ඒත් එහෙමයි. එතකොට දැන් මගේ පැත්තක් යොමු වීම කියන එකෙන් ඇතිවීම ධර්ම දේශනාවක් නම් විචක්ෂණය කියන ඒකත් එක්ක ඇතිවීමක් කියන මේ දෙපැත්තම සිද්ධ වෙනවා. දැන් ජීවත් වෙනවා කියන කාරණාවේදී යොමු වීම කියන පැත්තක් ඇති වෙනවා. අන්න ඒකත් එක්ක ගත්තාම මම කුටියට වෙලා මගේ වැඩක් කරගෙන අමද්දස්සිට කවුරු කට්ටිය ඉන්නවනේ ඕන කෙනෙක් මොන හරි ඕන දෙයක් කරන්නද කියන මෙන්න මේ කෝණේ ඇති වුණ තැනදී මම මගේ වැඩක් කරන්නේ කොහොමද? ඉතින් මගේ වැඩක් කරන්නේ මට අක්කදිත්‍ය කියන මට මොකක්වත් අහුරු කරගන්න. හැබැයි අපිට හැම වෙලෙම අර මේ කියන්නේ යොමු වීම කියන එකට ප්‍රායෝගිකව අපිට ඉදිරියට දෙන්නට ඕනේ. එහෙම වුණාට පස්සේ යන්න අපිට අර ධර්මයේ කියන කාරණා දැන් ගත්තොත් එහෙම අර ඊයේ දේශනාව එහෙම ගැඹුරින් කතා කරන්න හේතු කාරණා වෙනවා මගේ නිදහස් භාවය. කියන්නේ නිදහස් භාවය කියන්නේ වැඩ කටයුතු අඩු කියන කාරණාව නෙමෙයි. මනසේ මේ මමත්වයේ තහවුරු කරගන්න නැති ස්වභාවයක් කියන කාරණා. ඒකෙදි අර දේශනාව කෙරෙහි බලන්න පුළුවන් කෝණේ ගොඩාක් පුළුල් වෙනවා. දැන් ඇත්තටම ඔය කජ්ජනී සූත්‍රය කරන්න පටන් ගන්න ඉඳගෙන මම අර විදිහට අද අලුත් දෙයක් කියන්නේ අද මේ හිතන අයටයි කියන්නේ කියන එක මම මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ. මම දන්නේ සූත්‍රයේ කරුණ ටික විතරයි. අර ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් පුබ්බේ නිවාසී කියන කාරණා ඊළඟට අර ඔය එක කාරණාවක මම හිතලා තිබ්බේ නැහැ. ඒ වෙලේ සූත්‍රය කරන තැනදී මම හිතීමෙන් කරන්නේ. එතකොට හිතීමේ යොමු වීමෙන් කරන නිසා සූත්‍ර දිහා බලන නිසා ඒ ලස්සන කරුණ ඉස්මතු. හැබැයි ඒකට මගේ ජීවිතේ ජීවත් වීමේදී අර ඇතුළත රිලැක්ස් භාවය. ඒ කියන්නේ මගේ අදහසකට මම කටයුතු නොකරන බාහිරට යොමු වීම කියන කාරණාව ජීවිතේ අර්ථාන්විත වෙලා තියෙනවා. එතකොටයි දහම තියෙන්නේ මේක වෙන්නේ. දහම තියෙන ඒ යොමු වීමත් එක්ක සක්කාය නෝදන්නේ නෙමෙයි. ඉතින් ඒ දහම දකින්න පුළුවන් ඒකත් එක්ක. ඒ දහම විග්‍රහය ගන්න පුළුවන්. මට හැම වෙලෙම ඉතින් මම නිවන් දකින්න මගේ කෙලෙස් ප්‍රහාණය කරන්න මගේ අදහසත් එක්ක නම් තියෙන්නේ කොහොමද ඒ දහම් ප්‍රයෝජන ගන්න? අන්න අර කෝණේ තමයි අපිට ඇති වෙන්නේ. එතකොට දැන් ඇත්තටම අපිට බෑ නෙමෙයි. අපිට අර මම එදත් කිව්ව සෝතාවන ක්‍රමානුකූලව තමයි ටික ටික දිනු වෙන්නේ. එතකොට මේ ක්‍රමානුකූලව ටික ටික දිනු වීම කියන කාරණාව එක තමයි මේ පැත්තට යන්න වෙන්න පුළුවන්. මම සාධාරණීකරණය ඔව් ඒ කියන්නේ ඔය කාරණාවෙන් තමයි අපි පස්සට ඇවීම ඒ කියන්නේ අපි ආයෙ අපි සාධාරණීකරනවා. ඒ කියන්නේ සත්‍යවාදී නෑනේ. මම සාධාරණීකරණ නැද්ද? මම සත්‍යවාදී නැද්ද කියන්නේ? මම කෙලෙස් තියෙන කෙනෙක්. මම සාධාරණීකරණය කළා නැද්ද? ආයෙ සාධාරණීකරණය කරනවා. ඒ කාරණාව එක්ක කෙලෙසේ නම් ඉක්මවන්න සත්‍යවාදී නැත්තම් යමුවන්න සත්‍යවාදී වෙන්න ඔන්න ඕක තමයි අපි තුල ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ පුංචි තැන ඉඳලා පටන් ගන්න. නැත්තම් ආයෙ වෙන පැත්තකින් සාධාරණීකරණය කරනවා. මට සානස් කියන්නේ මොකක්ද දිහාද මොකක්ද සිද්ධියක් දිහා බලන ඉන්නවනේ ඒක දිහා හොඳට බලන්න කියලා කියන්නේ ඒක වැඩක් නෑ තමන් කරන්නේ වෙන එකක් බලනවා නෙමෙයි ඒක දිහා හොඳට බලන්න කියන්නේ ඒක තමයි ඒ කොහොමද අපිට හිතන්න ඕන නිසා හිතන්නේ එමු. ඔව් ඒ කියන්නේ අපිට ගොඩාක් වෙලාවට අමාරු යම් සිද්ධියක් දිහා මධ්‍යස්ථව බලන්න. අපි ගොඩක් වෙලාවට යම් සිද්ධියක් දිහා බලන්නේ මගේ මතය එක්ක. ඔන්නෝකේ ප්‍රශ්නේ තියෙන්නේ. මගේ මතය අයින් කරලා අපි සිද්ධිය දිහා මධ්‍යස්ථව බලන්න ඕනේ. එතකොටයි අපට සිද්ධියට අනුගත වෙන්න පුළුවන්. ඒක එහෙම බලන්න පුළුවන්. ඊට අපි ආවද මගේ මතේ නෙමෙයි කියලා බලන්න ගියා. මගේ මතේ නොවන වගේ ආයෙක ඕ නෑ ගොරෝසුමත් අපිට සත්‍යවාදීව කියන එක නෙමෙයි දැනෙන ගොරෝසු නැතුව එළියට ඇවිල්ලා දෙපැත්තත් එක්ක බලලා දැනෙන ගොරෝසුමත් දැන් ඒක ඒ කාරණා සාධාරණ වෙන්නේ බාහිර සමාජයක ජීවත් වීම. හැබැයි කල්යාණ මිත්‍රයෙක් එක්ක ජීවත් වීමේදී ඒක සාධාරණ නෑ. එතකොට බාහිර මතයේ සාධාරණීත්වයේ ඒකට යොමු වෙලා බලන්නයි තියන්නේ. මොකද කල්යාණ මිත්‍රයෙක් කියන කාරණාව තෝරා ගැනීම තියෙන්නේ සත්‍යවාදීවත් එක්ක. එහෙමනම්
සාධාරණව හොයන්න දෙයක් නෑ. එහෙනම් ඒක මොකද්ද කිව්වේ ඔලුවට හිටගන්නේ එකත් ඔලුවට හිටගන්න. ඒ මට්ටමට හිත හැදිලා තියෙනවා. සාමාන්‍ය සම්මතයෙන් නම් සාකච්ඡා මතක් කරගන්න. ඒක දැන් අපිට ඔෆිස් එකේ විතරක් නෙවෙයි සන්නසලා. ඉතින් මම දැන් අහම කායයන් සංසාර දැන් අවංකව අහන්නේ කාහරි මේක පොල්ම ගන්නනේ මම අහන්නේ දැන් පැට්‍රල් අද තිබුණාද කියලා. හැබැයි පටන් ගන්න සන්නස මුන්ට කියලා පටන් ගන්නවා වටේම පටන් ගන්න. ඊට පස්සේ තුන් හතරේ ඉන්නවා. මම ගඩගඩට ආයෙමයි. ඉතින්සස් මට ආයෙම මම පටන් ගත්තේ මේක වැඩගෙන යනවා බෙල කියලා. මට ඉතින්දී ලොකු ප්‍රශ්නයක් කරනසන්නස මම නෙවෙයි පටන් ගත්තේ. හැබැයි මගේ අරමුණ දෙවොත් සංස එහෙම ඒක නෙමෙයි. එහෙම පැට්‍රල් තිබුණද නැද්ද කියන එක දැනගැනීමේ අරමුණ විතරයි සන්නස. මම එහෙම මෙතනින් අනිමුස්සස් මම ඒක එහෙම මම කරන වැරද්දක් වෙනසක් නෑ ඒක වැරද්දන්නේ ඒක සාධාරණ ප්‍රශ්නයක් අහපෙන්නේ තියෙන්නේ. හැබැයි ඉතින් අපිත් අර බණ්ඩ වෙන අඩුවක් කතා කරන්න ඕනකමින් මේ ඒ ප්‍රශ්නය ඇදලා ගත්තා නම් ඔන්න ප්‍රශ්නයක්. විපල්ලාස සූත්‍රයේ පරිකාරණය කරනකොට ඒකේ තියෙනවා දැන් අනාත්මය ආත්මය ගන්නවා කියන එක සංඥා විපල්ලාසයේ චිත්ත විපල්ලාසයේ දෘෂ්ටි විපල්ලාසයේ කියන ඉතින් පොඩ්ඩක් ඒ කාරණේ මතක තබන්න කියලා. ඉතින් ඒ දෙන්නේ එහෙමනේ. විපල්ලාසයක් කියන්නේ විකෘති වෙලා කියන එකනේ. කියන්නේ තනිකරම කන පිට හැරිවිලා කියන එකනේ. දැන් අපට මෙහෙම හිතෙන්න පුළුවන්. විපල්ලාසයේ පිළිබඳව අනාත්මය ආත්ම සංඥාව කිව්වහම ඥානයේදී අනාත්මය ආත්මය දෙකම හම්බ වෙනවා කියන්නේ. නේ? ඒක අනාත්ම නෙමෙයි නේද? ඥානයේදී අනාත්මය ආත්මය දෙකම හම්බ වෙන එක නෑ. දෙකම හම්බ වෙන විදිහක් වෙනවා නම් ඒක අනාත්මය නෙමෙයි. ආයත් ආත්මයක්මයි. හැබැයි විකෘතිය කියන කාරණා විග්‍රහයේදී අන්න දෙපැත්ත කතා කරන්න වෙනවා. හැබැයි දැක්ම විකෘතිය. යෙදීම විකෘතිය. දැන් මේක ලෝකයෙන් කියලා දෙන්නේ. මේ සංඥා දැන් අර තොතපනාරි කියන සංඥා විපල්ලාසෙන් ඉන්න එපා. අදාළද? නේ. දැන් අනත්ත ලක්ෂණ සෝතේ රූපම් බික්කේ අනත්තා. රූපම් බික්කේ අනත්තා කියනවා මිසක් එතනදී අර දෙකක් සම්බන්ධ කරලා කියන්නේ නැහැ. ඊළඟට විග්‍රහය කතා කරනකොට අත්තාන මේ කියන්නේ විග්‍රහයක් නෙපෙන්නේ. හැබැයි සම්පූර්ණ පැහැදිලි කිරීම රූපම් බික්කේ අනත්තා. අනත්තා කියන කාරණාව අත්තා භවත් එක්ක තවත් විග්‍රහයක් නෙමෙයි. අත්තා කියන බවත් එක්ක තවත් විග්‍රහයක් නෙමෙයි අනත්තා කියන්නේ. දැන් අපට යනවා සංඥා විපල්ලාසයක් නම් ආත්ම ගන්නතු අනාත්ම ගමු. ඒක නෙමෙයිද? ආත්ම ගන්නතු අනාත්ම ගමු. ඉතින් අනාත්ම ගැනීම ආත්මය. හැබැයි ලෝකෙට කතා කරද්දී මේක වැරද්ද පෙන්නන්න ඕනේ. අනාත්මය ආත්ම සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනිත්‍ය නිත්‍ය සංඥා. එතකොට අන්න මේ වැරද්ද පෙන්නනවා. වැරද්ද පෙන්නපු කෙනාට දැන් ඇත්තරම පෙන්නපු කෙනා සත්‍ය. ඒ කියන්නේ ලෝකයට කියන එකක් නේ. දැන් එයා දැන් හරි එහෙනම් මොකද අනිත්‍ය සංඥාව කියලා හොයන්න යනවා කියන එක නෙමෙයි. මේක මේ කියන්නේ දැන් අපි ගත්තත් එහෙම අපුණ ලෝකයේ සිද්ධිය තව විග්‍රහයකට කියනවා එච්චරයි. දැන් තව කෙනෙකුට ධර්ම ප්‍රතිපදාවකට යන්න කාරණාවක් කියනවා කියන එක නෙමෙයි. මේක කහ පාටයි. එච්චරයි. මේක රතු පාටයි. එච්චරයි. දැක්මකට දෙන ව්‍යවහාරයක් විතරයි නිර්වචනයක් විතරයි. අන්න හරි. දැක්මකට දෙන නිර්වචනයක් විතරයි. එහෙම නැත්නම් කිසිදු විදියකින් ඒක මුල් කරගෙන අපට අහපව අනාත්මයයි ආත්මයයි දෙක වෙන් වශයෙන් දෙකක් හැටියට හොයන එකක් නෙමෙයි. අනාත්මය කියන කාරණාව කවදාවත් අනිත්‍ය දුක්ඛ කියන කාරණාවක් එක්ක දැක්මකින් තොරව කතා කරන්න බෑ. කතා කරන්න බැරි තැනදී අපි කොහොමද අනාත්මය ආත්මය කියන කාරණාව දෙක විග්‍රහ කරගෙන යන්නේ? ඒක විග්‍රහ කරගෙන යන්න බෑ. ඒ නිසා ආත්මය කියන මේ ස්වභාවයක් පිළිබඳව මේ ලෝකයේ සංඥා විපල්ලාසෙ කියන්නේ. සංඥා විපල්ලාස, දිට්ඨි විපල්ලාස, චිත්ත විපල්ලාස. එන පුදුම විපල්ලාසයක් තියෙනවා. හැබැයි විපල්ලාස නැති කට්ටියන්ට අනිත්‍යයි නිට්ටයයි දෙකම සැපයි දුක නෑ නේතන් තානං විජ්ජති කියනවා. සුත්ත කීපෙකම තියෙනවා. නේතන් තානං විජ්ජති. සිදුවෙන්නේ නැති කෙනාට කොහොමද මේ අනිත්‍ය නිට්ටය කියලා දෙකක් හම්බෙන්නේ? සැපයි දුකයි කියලා දෙකක් හම්බෙන්නේ? අත්‍ය අනාත්මය කියලා දෙකක් හම්බෙන්නේ? නෑ එහෙම වෙන්නේ නෑ. එතකොට අපි එනං අනාත්මය කියන්නේ අනිත්‍යයි කියන්නේ සැපයි කියන්නේ දුකයි කියන්නේ නිට්ටයයි සැපයි ආත්මයි.
ලෝකය අනිත්‍යයි කියන්නේ, දුකයි කියන්නේ, අනාත්මයි කියන්නේ නිත්‍ය සපාතුම තමයි. එයි මේකත් එක්ක මැනීමක් තියෙනවා. සම්මර්ෂණය වෙන විදිහේ ස්වභාවය අනිත්‍ය කියන්නේ. අපි මොකද කරන්නේ? අනිත්‍ය වෙනමයි නිත්‍ය වෙනමයි කියලා අරගෙන. අනත්ත් වෙනමයි අත්ත් වෙනමයි කියලා අරගෙන. මේ සම්මර්ෂණය වෙන විදිහේ ස්වභාවයයි අනත්ත් කියන්නේ. විදිහේ ස්වභාවය. අපි විදිහේ ස්වභාවය අල්ල ගන්නවා. අල්ලගෙන තව විදිහක් ගන්නවා. හැබැයි සිදුවෙන විදිහ අත් සම්මර්ෂණය. මොන විදිහකට ගත්තා? ඒක චුට්ටක් රායිය සම්මාර්ෂණය කතා කරමු. දැන් සක්කායදිට්ඨි පජානාති කියන තැනදී කොයි වගේද අපිට කතා කරන්නේ? පජානාති කියන කාරණාවත් මට හම්බෙන්න ලැබෙන එක නෙමෙයි. පජානාති කියන්නේ සමුදයත් හේතුවත් පජානාති වෙනවනේ. එතකොට එහෙනම් සිද්ධියේදී වෙන විදිය. සිද්ධියේදී දැන් අපි ගත්තොත් එහෙම ඔන්න සත්‍යවාදී අපි ජීවිතේ හිතනවා නම් සත්‍යවාදීව හිතද්දී කල්යාණ මිත්‍රයෙක් යමක් කියනවා නම් සිදුවෙන්නේ මොකද්ද? සිදුවෙන සිද්ධිය තමයි අපි සත්‍යවාදී නම් කල්යාණ මිත්‍රයෙක් යමක් කියනවා නම් කල්යාණ මිත්‍රයා ඉහළයි නම් යොමු වෙන එකනේ සිදුවෙන සිද්ධිය. දැන් මෙතනදී කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා මට යොමු වෙන්න කියන දේ අහන්න. දැන් ওই කාරණාව නේද? ඒ නිසා යොමු වෙනවා. දැන් එතකොට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා කියන කාරණාවක් මැනීමක් එක්ක නෙමෙයි යොමු වීම තියෙන්නේ. දැන් තමන්ට කොටු වෙච්ච දැක්මක් සිදු නොවන බවකට නෙමෙයි යන්නේ. සිදුවීම තමන්ට කොටු වෙච්ච දැක්මක ඉඳීමනේ. යොමු වෙන්න යන්නේ තමන්ට කොටු වෙච්ච දැක්මක නොඉඳීම. දැන් මේ සිද්ධිය ගත්තාම පජානාති නෙමෙයි. මේ සිද්ධිය ගත්තාම පජානාති. සක්කායදිට්ඨි පජානාති. දැන් අපි බලන්නේ මේ සක්කායදිට්ඨි මේ සක්කායදිට්ඨි නෑ එහෙම එකක් වෙන්නේ නෑ. එහෙම එකක් කරන්නේ ඒකම සක්කායදිට්ඨිය නේ. අපි යහප මගේ පැත්තෙන්ම න්යාය ගන්නේ. ඒක නෑ යොමු වීමේ සිද්ධියේ සිදුවන විදිහ තමයි පජානාති වීම. යොමු වීම කියන කාරණාවේ කෘත්‍යය. අපි දෙකම මිහිදලම ඉන්නේ. අපි දෙකම මිහිදලම ඉන්නේ. සක්කායදිට්ඨියයි සක්කායදිට්ඨි ප්‍රහාණයයි. නිත්‍ය නිත්‍ය මනින්න යනවා වගේමයි ඒ මනින්න යනවා. මෙතනදී අපේ කිසිදු දෙයක් විපල්ලාස සංඥා විපල්ලාස කියන්නේ චිත්ත විපල්ලාස කියන එක මොකක්ද කියන්නේ? චිත්ත විපල්ලාස කියන කාරණාවත් ඔය විදිහට කියන්නේ අපි ගැඹුරින්ම අර්ථාන්විත භාවයෙන් ගත්තොත් එහෙම දැන් දැන් අපි ගත්තොත් මේක කෝප්පයක් මේක ටෝච් එකක් මේක බෝතලයක් කියන ස්වභාවය අපට අපේ කෝණින් ආපු විදිහක් නෙවෙයි. දැන් අපි අතහර්ථවාදීන්ම ගත්තොත් ඒක එහෙම විපල්ලාසයක් නෙමෙයිද? විපල්ලාසය කියන්නේ අපි සංඥාව කියන කාරණාව මිරිගුවේ අර්ථාන්විත භාවයේ නම් යෙදීමක් හැටියට මේ කාරණා සිදුවන විපල්ලාසයක් නෙමෙයි. විපල්ලාසය මුළු ජීවිතේම විපල්ලාසයක් තමයි. සම්පූර්ණයෙන්ම ජීවිතය ඇත්තටම අර සත්‍යවාදී භවයෙන් යොමු වෙන ගතිය එක තමයි වැඩපිළිවෙල ආරම්භය. ඉතින් වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ නැහැ. පටන් ගැනීමක්වත් වෙන්නේ නැහැ. ඒ යොමු වීමත් එක්ක සිදුවෙන විදිහ එක එක පැතිවලින් කරන පැහැදිලි කිරීම තමයි ධර්මය. ඒක එක එක පැතිවලින් කරන පැහැදිලි කිරීම. තමන්ගේ යොමු වීම ඒක නම් අර පැහැදිලි කිරීම අනුගත වෙන්න බැයිද? ධර්මපරියායට අන්න අනුගත වෙන්න පුළුවන්. පාරායන වගේ පුරාවට තියෙන ඕක. පාරායන වගේ පුරාවටම තියෙන්නේ ඒ අයගේ ගතිය බුදුරණවහන්සේ සිද්ධියෙන් කියනවා. කරුණකින් කියනවා. දැන් අපට ගතිය නැතුව මේ කරුණ කොච්චර කතා කරන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් හැරෙන්න වෙන මොන්නේ. සහ ඒ ගතියට කතා කරන කරුණ ටික අරගෙන අපි ආපහු අදිමානිකට යනවා. ඒක ඊළඟට අදිමානිය තමයි. අපට මොනවා හරි දේශනාවක් කියන්නේ ප්‍රධාන වශයෙන් මාර්ගයක් ඉදිරිපත් කරන දේශනාවක් මෙන්න මේකයි තියෙන්නේ කියලා අපට අර්ථාන්විත වුණා නම් සද්දම් අදිමානය හැරෙන්න වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒ කියපු කාරණාව තුල අපට නිෂ්ඨාවකට ගිහිල්ලා ප්‍රතිපදාව කියන කාරණා සිදුවීම නෙමෙයි. අපට හැම වෙලෙම සූත්‍රය අලුත් වෙන්නට ඕනේ. බලන්න. දැනුම අපට වෙනම තියෙනවා. ඒක වෙනම එකක්. හැබැයි දේශනාවේ අර්ථය අපට අලුත් වෙන්නට ඕනේ. අපි හිතමුකෝ මෙහෙම කජ්ජනීය සූත්‍රයේ දැනුම ස්වභාවයයි හොඳට අර්ථයේ හිතපු සෝතාපන්න කෙනෙක් කියලා ඉන්නකෝ. එයාට අහප වර්ධය හම්බෙලාද? ඊළඟට නෑ. අලුතින් හිතන්නේ. දැනුම හරි.
දැනුම එකමයි. හැබැයි කලින් හිතලා විග්‍රහයක් කරපු එකයි ඊළඟට ආපහු ඒකම විග්‍රහයක් කරනවා කියන්නේ. එහෙනම් ඒක ලැබිච්ච එකක්. ඇයි දැන් අර කාරණාව ඊතර වෙන විදිහට දකින්න කොහොමද නෙමෙයි තියෙන්නේ. දැනුම හරියට. ඒක පච්චන ස්වාමීන් වහන්සේ ගොඩාක් විග්‍රහ කරන කාරණා ගත්තාම දැන් කටපාඩම් කරලා හරිය මතකයෙන් සිහිය වර්ධනය කරලා නෑ එහෙම එකක් නෙමෙයි විග්‍රහ කරන්නේ. අර තුන්න දැනුම ඒ පරියායෙන් බලනවා. බලලා විග්‍රහයක් දෙනවා. එච්චරයි. අපි විග්‍රහය කරන්නේ. අන්න එක වැඩේ තියෙන්නේ. ඒක අපි මේ කියන්නේ මේ ධර්මයේ කියන කාරණාව දැන් මම අද කිව්වේ බුදුරයන් වහන්සේ මනුස්සහි වෙන්න මේ මෙච්චර සරල දෙයක් කියන්න මනුස්සහි වෙන්න ඕනද? හරිම මේ පංචපාස්කන්ධය පටිසමුප්පාදේ මේ බුදු විදියන්නේ. දැන් අලුතෙන් ඉගෙන ගන්න රූපති කියන එක, වේදේති කියන එක, දැන් මේවා ක්‍රියා කියලා. දැන් මේවා හරිම මේ සාමාන්‍යයෙන් මේ උගන්නන්න පුළුවන් එකක්. එතකොට එහෙනම් අපි මේ කියන්න ඕන විදිය, පෙන්නපු විදිය හරියටම මේ කෙනාගේ ස්වභාවයක විරුද්ධක් නිසා වෙන එකක් නෙමෙයි. ඔන්න ඔය කෝණේ අපට අද ගොඩාක් ධර්ම ඉගෙන ගන්නදී හැදින්නේ නැහැ. මම අර කියන්නේ දලදා වහන්සේ රන් කරඬුවක තියාගෙන අපි වැඳුම් පිදුම් කරනවානේ. එතකොට එහෙනම් මේ වදනක් ඔය විදිහමයි ඔයිට එහා විය යුතුයි. අපි බලන්නේ දලදා වහන්සේ අරගෙන කට ඇතුළට දාලා හපන්න අපි උපකාර කරගන්නවා වගේ වැඩක් තමයි අර සූත්‍ර දේශනාව අරගෙන මෙතෙන්ද කරපන්න යන හදින්නේ. වෙන විදියක් නෙමෙයි. ඔන්න වගේ වැඩක්. අපි ප්‍රයෝජන ගන්න හදන්නේ. අර මේක තේසස්ලෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන හැබැයි ඒකේ අර්ථය ඉස්මතු කරලා දෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි අපි යන්න හදන්නේ ස්වාමීන් වහන්සේ කියන දේ නෙමෙයි අර්ථය ඉස්මතු කරලා කියන බුදුරජාණන් වහන්සේ කියන දේ තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ තමයි මේ අර්ථය ඉස්මතු කරලා තියෙන්නේ. එහෙනම් කල්යනා මිත්‍ය ස්වාමීන් වහන්සේ කියන දේ එක අපි ඒ කියන්නේ දැන් අපාරණ විගත සයනසෙන් භාගතුන් වහන්සේ ඉන්න ස්වභාවයක් කියන්නේ දැන් අපි ඉන්න ස්වභාවයක් කියන ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මම ප්‍රශ්නයක් සයනසෙන් ඉදිරියට කරනකොට ඒක එක වෙනවා මම ඉදිරියට කරන්නේ ඒ අනුව ස්වාමීන් වහන්සේ අපිට කියනවා මෙන්න මෙහෙම දෙන්නේ ඒ සිදුවීමයි අර්ථයට ඉහළදී අවස්ථාවක් ඒ කියන්නේ සද්දාසරෙන් නමහොත් ඒ අපි වෙන නොවන එකක් වෙන සංකල්පයක් තියාගෙන ඉන්නවනේ. ඒ කියන්නේ සත්‍යවාදී නැහැ. සත්‍යවාදී වෙනවනම් අපිට දැන් මේ කරුණේක සත්‍යවාදී වෙන්න නැහැ. හැරෙන්න වෙන මොහොප්පත් වෙලා හරියන්නේ නැහැ. අපි හදාගත්ත බෝධින් කියන කාරණාව එක්ක අපි මොකද්ද එකක් දාගන්නේ? ඒක තමයි කල්යාණ මිත්‍රයාට ආර්ථික ඉස්මතු කරනවා කියන එක ආර්ථික ඉස්මතු වෙන විදිහට උදව් කිරිල්ලක් දැක්කම වෙන්නේ නැත්නම් දැන් අපිට තරහට ආර්ථික ඉස්මතු කරනවා හාමින වගේ හැකියාව නැත්තම් ඒ අවශ්‍ය විදිහට නෙමෙයි නමගේ හිතන විදිය තියෙන්නේ. කනද කොච්චර ඉස්මතු කරලා ඒ අර්ථයේ ඉස්මතු වෙන්න විදිහක් නැහැ නෑ. ඒ අර්ථය ඉස්මතු වෙන්න විදිහක් නෑ. දැන් කතා කරද්දී මට හොඳයි. මගේ පැත්තෙන් කතා කරද්දී මට හොඳයි. එච්චරයි වෙන්නේ. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නෑ. පොඩි විදිහට අර්ථය ඉස්මතු කරලා බලන්න මගේ මොණේ නයි ගන්න ඒක තමයි. ඒ අර යමු වීම සහ ඒ විදිහ නැත්තම් මොන විදිහෙන් කතා කරත් ඒක අහන කෙනාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. يعني ප්‍රතිපදාවට උපකාරයක් වෙන්නේ නැහැ. ප්‍රතිපදාව බවට පත් වෙන්නේ නැහැ. හැබැයි කියන මට උපකාරයි. මොකද හේතුව මම හිතලා කියන්නේ.